නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා අපගේ ගුරුදේවයන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි ජීවිත ගත කරනකොට පින්වතුනි අපට නොඑක් අය ආශ්‍රයට ලැබෙනවා. එක එක අයව අපි ඇසුරු කරනවා. ඇසුරු කිරීම, භජනය කිරීම කියලා කියන්නේ ජීවිතයේ එක අංගයක්. අපි හැමෝටම කවුරු හරි ඇසුරු කරන්න වෙනවා. ඇසුරු කරද්දී අපි බෙදා ගන්නවා. මේ අය මං ඇසුරු කරනවා, මේ අය නම් මං ඇසුරු කරන්නේ. අපි එහෙම බෙදාගෙන සාමාන්‍යයෙන් අපි ඇසුරු කිරීම කරන්නේ. ආශ්‍රය කිරීම ගැන, භජනය කිරීම ගැන තුන්ලොව අතෙඹුලක්සේ අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ අපට මොකද්ද වදාළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා න භජේ පාපකේ මිත්තේ. පවිටෝ භජනය කරන්න එපා. න භජේ පුරිසාදමේ. අධමයෝ භජනය කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ. කල්යාණ මිත්‍රයන්ව භජනය කරන්නට. භජේත පුරිසුත්තමේ. උතුම් සත්පුරුෂයන්ව භජනය කරන්නට. භජනය කරන අය අතරේ පින්වතුනේ සත්පුරුෂයෙක් හිටියොත්, ඇසුරු කරන අය අතරේ සත්පුරුෂයෙක් හිටියොත්, එහෙම නැත්නම් අපේ ඇසුරට සත්පුරුෂයෙක් ලැබුණොත් එතන සැපයක්මයි. මහා සයුරක් මැද අතරමං වෙලා ගිලෙන නෞකාවක තනි වෙලා ඉද්දී උනත් ඒ නෞකාවේ සත්පුරුෂයෙක් හිටියොත්, ගිලෙන නෞකාවක අපි අසරණ වෙලා ඉද්දී ඒ නෞකාවේ සත්පුරුෂයෙක් හිටියොත් පින්වතුනේ සැපයක්මයි. ගිලෙන නැවකත් සත්පුරුෂයෙක් හිටියා. ඒ සත්පුරුෂයා නිසා ගිලෙන නැවක පිරිසකුත් සැපයට පත් වුණා. සත්පුරුෂ ඇසුරක වාසනා මහිමය, සත්පුරුෂ ඇසුරක සැපය ගැනයි අද මේ ධර්මයෙන් ඔබ අහන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ ගෞතම බුදුසසුනේ පිළිසරණ පතන පින්වත් කලන මිතුරු පිරිසක් විසින්. ඒ පින්වතුන්ලා අද ධර්ම දානය කරන ප්‍රධාන අරමුණ තමයි අප හැම දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සමීප කර වූ අප හැම දිනාගේම කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා, ගෞතම ශාසනය තුල පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙනුයි අද පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ මහා සමුදුරු මැද ගිලෙන නැවක වුණත් සත්පුරුෂයෙක් හිටියොත් ඒ සත්පුරුෂයා නිසා ජීවිතයක් කොතරම් සැපවත් වේවිද? ඒ ගැන අපිට තේරුම් ගන්න පුළුවන් හේතුව ගිලෙන නැවකත් සත්පුරුෂයෙක් හිටියා. ඒක උනේ මෙහෙම. බොහෝ මුහුදු වෙළඳෝ පිරිසක්
වෙළඳාම් පිණිස වෙනත් දේශයකට පිටත් වෙන්න නැව් නැගුණා. නැව් නැගිච්චි මේ වෙළඳ පිරිස 700 දෙනෙකුගේ කාණ්ඩයක්. මහා පිරිවරක් මෙතන හිටියා. මේ මහා පිරිවර රැගත් ඒ සුවිසල් නෞකාව මුහුදු දියේ ඊටාම වේගයෙන් ගමන් කළා. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස, හයවෙනි දවස දක්වා කිසි උපද්‍රවයක් නැතුව මේ නෞකාව ඊටාම වේගෙන් මහා සාගරයට මැදි වුණා. මහා සමුද්‍රයේ මැදදී එකපාරම මේ නෞකාවේ සිදුරක් හැදුනා 7 වෙනි දවසේ. මහා සයුර මැද වෙරළක් සමීපෙට නැහැ. නැවට වතුර පිරෙන වේගය වැඩි. ඒ වතුර වළක්වන්න විදිහක් නැහැ. මේ නෞකාව මැද මහා සයුර දියේ ඒ වෙළඳ පිරිස අසරණ වුණා. හොඳටම අසරණ වුණා. ඒ අසරණ වෙච්ච වෙළඳ පිරිත නොයේක් දෙවිවරුන්ගේ නම් කී කියා යාඥා කරනවා, කෑ ගහනවා, විලාප තියනවා. අයියෝ අපට කවුරුන්ද පිහිට? අපට මේ මොකද්ද වෙච්චි නස්පැත්තිය? ඇයි අපට මේ වගේ එකක් උනේ කියලා ඒ වෙළඳ පිරිස විලාප තිනකොට 700ක් වූ මහා වෙළඳ පිරිස මැද එකම එක පුරුෂයෙක් විතරක් කිසි වැළපීමක් නැතුව, කිසි බිහිතියක් නැතුව පළඟක් බැඳගෙන පැත්තකින් වාඩි වෙලා. මේ නෞකාවට වතුර පිරෙනවා කියන එක ගැන ඔහුට වගක් නැහැ. තව මොහොතකින් මේ සයුරු දියේ ගොදුරක් බවට පත් වෙලා මැරෙනවා කියන එක ගැන ඔහුට වගක් නැහැ. ඔහු නිසල්මන්ව සිටිනවා. ඔහුගේ ඉරියව්වකවත් වේදනාවක් නැතුව ඔහු සිටිනවා. හඬන වැළපෙන ඒ වෙළඳ පිරිස ටිකෙන් ටික ඒ පුරුෂයාට අවධානය යොමු කළා. හැමෝම නිහඬ වුණා. ඒ පුරුෂයාගේ පැත්තටම හැරුණා. ඒ වෙළඳ පිරිසේ හිටපු කෙනෙක් අහනවා, පින්වත, අපි තව සුළු මොහොතයි ජීවත් වෙන්නේ. අපේ මේ නෞකාව අනතුරකට පත් වෙලා මහා සාගරයේ මැද අපි අසරණයි. පින්වත කියන්ට ඔබ විතරක් කොහොමද කිසි බයක් නැතුව, කිසි තැති ගැනීමක් නැතුව මෙහෙම වාඩි වෙලා ඉන්නේ? ඔබට මරණය ගැන බයක් නැතිද? එතකොට අර වාඩි වී සිටපු පුරුෂයා මේ වෙළඳ පිරිසට කියනවා, අපි කවුරුත් මැරෙන මිනිස්සු. කොයි තැනක කොයි යම් විදිහකින් හෝ අපිට මරණය පැමිණෙනවා. මරණයට මුහුණ දී පරලොවකට යන්න අපි කාටත් සිදු වෙනවා. පරලොවේ යන කෙනෙක් යම් අනාරක්ෂාවක් නිසා විලාප තියනවාද? පරලොවේ යන කෙනෙක් යම් අනාරක්ෂාවක් නිසා බයටපත් වෙනවාද? ඒ අනාරක්ෂාව මට නෑ කිව්වා. එතකොට අර පිරිස අහනවා, පින්වත, ඔහොම බයක් නැතුව, කිසි තැති ගැනීමක් නැතුව මරණයට මුහුණ දෙන්න තරම් ඔබට තියෙන ආරක්ෂාව මොකද්ද? එතකොට කියනවා, මා මේ නෞකාවට ගොඩ වෙද්දී මහා සංඝරත්නයේ විශේෂී දානයක් පූජා කළා. නිවසට වැඩම කරවලා දම් පූජා කරලා ඉවර වෙලා මම මේ මහා සංඝරුවනට සිහිපත් කළා, ස්වාමීනි, මට නැව් නගින්න තියෙනවා. ඒ මං නැව් නගිද්දී මේ මහා සයුර මැද මට අනතුරක් වුණත් වෙන්න පුළුවන් ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේලා මට සරණ සීලයේ ආරක්ෂාවත්, උතුම් පංචශීලයේ ආරක්ෂාවත් ලබා දෙනසේක්වා. ඒ මහා සංඝරත්නයේ මාව සරණ සීලයේ පිහිටෙව්වා. ඒ මහා සංඝරත්නයේ මාව පංචශීලයේ පිහිටෙව්වා. මට තියෙනවා ඒ ආරක්ෂාව. සරණේ ආරක්ෂාවත්, සීලේ ආරක්ෂාවත් සහිත මම ඇයි පරලොවට බය වෙන්නේ? එතකොට අර පිරිස කියනවා, පින්වත, ඔබ ලැබූ ඒ ආරක්ෂාව ඔබට විතරද? ඔබට බැරිද මේ අපටත් ඒ ආරක්ෂාව ලබා දෙන්න? එතකොට කියනවා, මට පුළුවනි. නුඹලා සතුටු නම් මට පුළුවනි ඒ ආරක්ෂාව නුඹලාට ලබා දෙන්න. බලන්න මේ මහා සාගරයේ මැද කවුරුවත් දන්නේ නැතිව ඔහේ ගිලෙන නැවේ, බේරෙන්න කොනක් පොටක් හොයාගන්න බැරි නැවේ
සත්පුරුෂයෙක් හිටියානේ. සත්පුරුෂයෙක් නොහිටියා නම් විලාපේ හැරෙන්න ආඬනවා හැරෙන්න කිසි විකල්පයක් නැහැ. ගිලෙන නැවේ සත්පුරුෂයෙක් හිටියා. ඒ සත්පුරුෂයා කියනවා එසේනම් නුඹලා සීයේ වගේ කාණ්ඩවලට හැදෙන්න මට 100කට වඩා වැඩි පිරිසකට එකවර කතා කරන්න බැරි වේවි. ඒ නිසා 100 කාණ්ඩ හැදිලා නුඹලා සූදානම් වෙන්න ඒ ආරක්ෂාව අරගන්න. ඒ සත්පුරුෂයා අනිත් සියලු දෙනා වෙනුවෙන් ඒ ආරක්ෂාව ලබා දුන්නා. ඒ ආරක්ෂාව කුමක්ද පින්වතුනි? සරණ සීලේ ආරක්ෂාව. සියලු දෙනාට හඬ නගලා තෙරුවන් සරණ යන්න කිව්වා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කිව්වා. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කිව්වා. ඒ පිරිස තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සාදරයෙන් සරණ ගියා. ගොඩාක් ගුණ කියලා දෙන්න වෙලාවක් නෑ. බුදුරජාණන් වහන්සේව මං සරණ යනවා කියලා සරණ ගියා. ධර්මයේ ගුණ ගොඩාක් කියලා දෙන්න වෙලාවක් නෑ. හැබැයි ඒ අය මං ධර්මයේ හදවතින්ම සරණ යනවා කියලා සරණ ගියා. සංගරුවනේ ගුණ ගොඩාක් කියලා දෙන්න වෙලාවක් නෑ. හැබැයි ඒ අය ශ්‍රාවක මහා සංඝරත්නය හදවතින්ම සරණ ගියා. ඒ සරණ දුන්නේ කවුද? අර හිටපු සත්පුරුෂයා. ඒ සත්පුරුෂයා ඒ සරණේ ආරක්ෂාව දුන්නා. ඊළඟට ලබා දුන්න පංචශීලයේ ආරක්ෂාව. මං ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. මං සොරකමින් වළකිනවා කියලා සමාදන් වෙන්න. මං වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. මං බොරුවෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. මං මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න කියලා පන්සිල් දුන්නා. සරණ සීලයත් පංචශීලයත් මේ සරණ සීලයත් පංචශීලයත් මුලින්ම දෙනකොට පින්වතුනේ මේ නෞකාව ටික වතුරින් පිරෙනවා. සිල් ගන්න පිරිස ඉන්න තැනට වතුර පිරී තිබුණා. පළවෙනි මේ 100 දෙනා සිල් අර ගන්නකොට ඒ පළමු කෙන්ඩා 100 ගොප්පැටේ දක්වා වූ ජලයේ සිට ඒ අය පන්සිල් ගත්තා. ඒ අයගේ ගොප්පැට වැහින්ට වතුර පිරුණා. දෙවෙනි 100 දෙනා සිල් ගන්නකොට දනහිස දක්වාම වතුර පිරුණා. තුන්වෙනි පිරිස සිල් ගන්නකොට ඉඟටිය තෙක් වතුර පිරුණා. හතරවෙනි පිරිස සිල් ගන්නකොට නාභිය තෙක් මේ ශරීරයේ නාභිය තෙක් වතුර පිරුණා. පස්වෙනි පිරිස සිල් ගන්නකොට පපුව දක්වාම වතුර පිරුණා. හයවෙනි පිරිස සිල් අර ගන්නකොට ඒ අයගේ බෙල්ල ගාවට වතුර පිරුණා. හත්වෙනි පිරිසට සිල් සමාදන් කරනකොට ඒ අයට මුහුදු වතුර පෙවුණා. මුහුදු වතුර පෙවි බුදුරජුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංගරුවන සරණ යනවා කියලා සරණ ගියා. පංචශීලයේ හොඳට ආරක්ෂා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන පන්සිල් සමාදන් වුණා. මේ අයට සරණ ලබා දීපු, මේ අයට පිහිට ලබා දීපු අර සත්පුරුෂයා හඬ නගලා අවසානයේ කෑ ගහලා කිව්වා, නුඹලා ඔය සමාදන් වෙච්චි සරණ සීලයේ සිහි කරපල්ලා. සමාදන් වෙච්චි පංචශීලයේ සිහි කරපල්ලා. වෙන උඹලාට සරණක් නැහැ. මේ සෛරුදියට පුළුවන්නේ අපේ ශරීර නසන්ට විතරයි. උඹලගේ සරණවත් සීලයවත් නසා ගන්න එපා කිව්වා. බලන්න සත්පුරුෂයා මුණ ගැහිච්චි තැන, සත්පුරුෂයා ඉබඳු තැනක මුණ ගැහිලත් පිහිටක් ලැබුණා. පින්වතුනි, අපේ ජීවිතත් ගිලෙන නෞකා වගේනේ. කොයි වෙලේද කියන්න බෑ. අතුරු ආන්තරා එන්නේ කොයි වෙලේද කියන්න බෑ. කොයි නස්පැත්ති කොයි මොහොතේ කඩාපාත් වෙනවද කියලා කියන්න බෑ. ගිලෙන නැව් වගේ තියෙන මේ ජීවිතවලට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණානේ. ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච නිසා තමන් ගැන පම්පෝරි ගහන්නේ නැතුව බුදුරජාන් වහන්සේ ගැන ගුණ කියලා දුන්නානේ. ධර්මයේ ගැන ගුණ කියලා දුන්නානේ. ශ්‍රාවක සංඝරත්නය ගැන ගුණ කියලා දුන්නානේ. ගලේ කෙටු අකුරු වගේ ඒ සරණ තමන්ගේ ජීවිතය ඇතුලේ පිහිටුව ගන්න කියලා අපිට කියලා දුන්නානේ.
සත්පුරුෂයෙක් මුණ ගැසීම, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසීම, ඊළඟට උතුම් වූ සිල්පද හොඳින් සුරකින්ට කියලා සීලය සුරකීමේ ආනිසංස අපට කියලා දුන්නනේ. සත්පුරුෂයෙක් මුණ ගැහිීමේ වාසනාව. මේ නැවේදී සත්පුරුෂයා මුණ ගැහිච්ච පිරිසට මොනවා වෙන්න ඇතිද? මුළු නෞකාවම මුහුදුබත් වුණා. 700ක් දිනාම මිය පරලෝ ගියා. ඒ අයගේ ශරීර නොයෙක් මහසයුරේ ඉන්න මත්ස්‍යීන් ආහාරයට අරගත්තා. ශරීර කෑලි කෑලි ගියා. හැබැයි ඒ අයගේ හිත ඔක්කොම ඉහළට ගියා. ඒ අය කවුරුත් දුගතියක උපන්නේ නැහැ. ඒ අය හැම දිනාට ආරක්ෂාවක් ලැබුණා. බුදුරජුන් සරණ ගිය කෙනෙක්ට, ධර්මයේ සරණ ගිය කෙනෙක්ට, සංගරුවන සරණ ගියපු කෙනෙක්ට යම් ආරක්ෂාවක් ලැබෙනවද? ඒ ආරක්ෂාවේ සියලු දෙනාට ලැබුණා. පින්වතුනි, තෙරුවන් සරණ ගියපු කෙනාට තියෙන මේ මහා ආරක්ෂාව මොකද්ද? යේකේචි බුද්ධං සරණං ගතාසේ, යේකේචි ධම්මං සරණං ගතාසේ, යේකේචි සංඝං සරණං ගතාසේ. යමෙක් බුදුරජුන් සරණ ගියා නම්, යමෙක් ධර්මයේ සරණ ගියා නම්, යමෙක් සංගරුවන සරණ ගියා නම් නැතේ ගමෙස්සන්ති අපායං. ඒ කවුරුත් අපාය යන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මනුස්ස ශරීරයේ අත්හරින්න වෙනකොට ඒ අයට දිව්‍ය කායක් ලැබෙනවා. හැමෝටම ලැබුණා දිව්‍ය කායක්. හරි අසිරිමත් ඒ දිව්‍ය කාය ලැබෙද්දී මේ අය උපන්නේ තව්තිසාවේ. තව්තිසාවේ එක් විමානයක් පිහිටනවා යොදුන් 100ක් පමණ සුවිශාලව. අර සිල් දීපු උතුම් සත්පුරුෂයා උදෙසායි ඒ විමානය. ඒ විමානයේ හැමට ඉහළින් අහසේ පිහිටලා තියෙනවා. ඒ විමානයේ සියලු දිව්‍ය සැපයෙන් යුක්තව අර සත්පුරුෂයා 700ක් දෙනෙකුට පිහිට ලබා දීපු කෙනා ඒ විමානයේ වාසය කරනවා. ඒ විමානයට පහළට වෙන්න එකක් ගානේ අනිත් අයගේ විමානම වුණා. 700 දෙනාම එකම තැනක උපන්නා. මේ 700ක් වූ දිව්‍ය පිරිස තම තමන්ව දැකලා එකිනෙකා අඳුනගත්තා. අපි මේ ගැල් වෙළඳාම් කර අපි මේ මුහුදේ වෙළඳාම් කර හිටපු වෙළඳෝ පිරිසක් නේද? අපි නැව් නැගි එහෙට මෙහෙට ගිහිල්ලා වෙළඳාමින් ජීවත් වෙච්ච පිරිසක් නේද? අපිට මේ වගේ උතුම් තැනකට, මේ වගේ වටින තැනකට, මේ වගේ රැකවරණයක් තියෙන තැනකට එන්න ලැබුණේ කොහොමද? ඒ අයට සිහිපත් වුණා අපට මඟ පෙන්වූ කෙනෙක් ඉන්නවා නේද? ඒ මඟ පෙන්වූ සත්පුරුෂයා නිසා නේද මේ ඔක්කොම? එතකොට ඒ අය බලනවා ඒ සත්පුරුෂයා කෝ? හැමෝටම ඉහළින් ඒ සත්පුරුෂයා ඉන්ට ඕන සුදුසුම තැන ඉන්නවා. ඒ සත්පුරුෂයාට යම් සුදුසුම තැනක් තියෙනවද? ඒ සුදුසුම තැන අනික හැම දිනාට ඉහළින් දිව්‍ය විමානයක ඔහු ඉන්නවා. මේ 700 දෙනාම ගිහිල්ලා වන්දනා කළා. ආචාර්ය පාදේනී කිව්වා. ආචාර්යවරයා ගුරුවරයා කියලා කියන්නේ කාටද? හරි පාර පෙන්වන කෙනාට. හරි පාර පෙන්වා තමන්ව ගලපා ගත්ත නිසා ආචාර්ය පාදේනී කියලා ඒ දේව පුත්‍රයාට වැඳා. වන්දනා කරලා හරි සතුටුනා මේ 700ක් දිව්‍ය පිරිස. සතුටු වෙලා මේ 700ක් වූ දිව්‍ය පිරිස තමන්ගේ දිව්‍ය බල මහිමයෙන් බලනවා. සත්පුරුෂයාගේ ඇසුර වර්ණනා කරන ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ කෝ? මේ ලෝකයට පහළ වූ ඒ මහා සත්පුරුෂ රත්නේ කෝ? ගුණ වශයෙන් හරියට අඳුනගන්නේ නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මාත්‍රයකින් සුගති සැප ලබා දෙන්න තරම් ඒ මහා ගුණ සම්පන්න උත්තමයා කෝ? ඒ උත්තමයා මේ දේශනා කරපු යම් මේ සදහම් පද ඇද්ද? ගුණ වශයෙන් නොදැන වුණත් ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු පමණින් සුගති සැප ලබා දෙන්න තරම් ඒ ආනුභාව සම්පන්න සද්ධර්මයේ දේශනා කරන ඒ මහා සත්පුරුෂ රත්නය, ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ කෝ? ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ වචනයට අනුව පිළිපන් ශ්‍රාවක සංගරුවන ගුණ වශයෙන් හඳුනගන්නේ නැතුව මේ සාමාන්‍යයෙන් මේවා කියලා ගුණ වශයෙන් දන්නේ නැතුව සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම මාත්‍රකින්
සුගති සැප ලබා දෙන්න තරම් උතුම් වූ ශ්‍රාවක පිරිසක් සිටිනා ඒ මහා ශාස්ත්‍රුන් වහන්සේ කෝ? මේ දෙවිවරු එහෙම බැලුවා. බලද්දි පේනවා ඉරක් හඳක් වගේ බැබලි බැබලි සැවැන් නුවර ජේතවනාරාමේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ඒ මොහොතේම මේ දෙවිවරු පිරිස 700ක් දෙනාම තමන්ගේ දිව්‍ය විමාන වලින් චුත වුණා. චුත වී එදා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික මහා සිටුවරයා කර වූ ගන්ධ කුටියේ වැඩ ඉඳිද්දී මේ සතුල්ලප ක්‍රායික නම් වූ බොහෝ දෙවිවරු 700 දෙනා රැය පහන් වෙන වෙලාවේ මුළු ජේතවනාරාමයේ මේකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්ත ඒ දෙවිවරු හරිම සතුටින් දැන් මේ අයට කියා ගන්න ඕන සත්පුරුෂ ඇසුරක මහිමය. සත්පුරුෂ ඇසුර කොච්චර වටිනවද? සත්පුරුෂ ඇසුර කොච්චර සුන්දරද? ඒක තමයි මෙයාලට කියන්න ඕනේ. එදින එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හරි ලස්සන ගාථා කිව්වා. මෙන්න මෙහෙමයි කිව්වේ. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්දම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝ. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න සත්පුරුෂ ඇසුරේ වටිනාකම දන්නා ඒ දෙවිවරු සත්පුරුෂයාවම වර්ණනා කරනවා. ඒ සත්පුරුෂයා නිසා තමයි Tamanට හැමදේම ලැබුණේ. සත්පුරුෂයා ඇසුරු කරොත් එයාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ කියනවා. සත්පුරුෂයාගේ ඇසුරෙන් පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. යමෙකුට සත්පුරුෂ ඇසුර ලැබුණා කියලා කියන්නේ එහෙනම් එයාගේ ජීවිතේ දියුණුවෙන් දියුණුව කරාම යනවා. එයාගේ ජීවිතේට කිසිම ආකාරයකින් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. දියුණුව කරාම යනවා. ඉදිරියටම යනවා. ඉහළටම යනවා. කිසි කලකත් පිරෙන්නේ දියුණුව කැමති කෙනා එහෙනම් තමන්ගේ ජීවිතේ කවර ඇසුරක්ද පිංගුතුනේ සමීප කරගත යුත්තේ? සත්පුරුෂයාවමයි. සත්පුරුෂයාව සමීප කරගත්තොත්, සත්පුරුෂයා භජනය කළොත්, සත්පුරුෂයාට ගරු කළොත් දියුණුවක්මයි සැලසෙන්නේ. කිසි කලෙකත් පරිහානියක් නම් සැලසෙන්නේ නැත. සත්පුරුෂ ඇසුරක වටිනාකම. මේ බුද්ධ ශාසනයේ ඇතැම් මහා දාමරිකයෝ දාමරිකකම් කර කර ඉද්දී, බිහිසුණු හොරකම් කර කර ඉද්දී එකම එක සත්පුරුෂයෙක් මුණ ගැහෙනවා. ඒ එකම එක සත්පුරුෂයා නිසා ඒ දාමරික පිරිස කෙලෙස් නැසූ රහතන් වහන්සේලා බවට පත් වෙනවා. සත්පුරුෂ ඇසුරක මහිමය. බලන්න අපගේ මහා සත්පුරුෂ රත්නය වන අපි කවුරුත් සරණ ගියපු තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම නිසා මේ ලෝකේ කී දෙනෙකුට නම් දියුණුවක්ම සැලසුණාද? පරිහානි වැළකී ගියාද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඇසුර ලැබීම නිසා ඒ සත්පුරුෂ ඇසුරෙන් තව කී දෙනෙක් නම් ජීවිතයට සැපසලසා ගත්තාද? පින්වතුනි, ඒක අවස්ථාවක ඔය සැවැන් නුවර බොහෝම වංශවත් කුලවත් ස්ත්‍රීන් 500 දෙනෙක් මත්පැනුත් අරගෙන විනෝද වීම පිණිස ඒ අයගේ රථවල නැගී ගමනක් ආරම්භ කළා. මේ ගමන යන්න තිබුණේ එක් සත්පුරුෂ කල්යාණ මිතුරියකගේ නිවස ළඟින්. එය තමයි විසාකා. විසාකාවගේ නිවස ළඟින් මෑලා යනකොට විසාකා ඒ නිවසේ ඉදිරිපිට හිටියා. විසාකා දුටු ඈලා රථේ නැවැත්තුවා. රථ නවත්තලා රථයෙන් බැස
විසාකාවට සමීප වුණා. විසාකාව අහනවා නැගණිවරු මේ ඔක්කොමලා එකතු වෙලා සැරසිලා කොහි යන්නද? අක්කණ්ඩි අපි විනෝද වෙන්න යන්න හිතුවා. විනෝදයෙන් සිරි නරඹා සතුටු වෙන්න යන්න හිතුවා. විසාකා කියනවා නැගණිවරුනි සිරි නරඹා සතුටු වෙන්න නම් ලස්සන තැනක් තියෙනවා. අපි හෙට යන්. නැගණිවරු වෙන්න මාත් එක්ක. විසාකාත් එක්ක අර 500 දෙනා එකතු වුණා. මේ එකතුව මොකද්ද? සත්පුරුෂයෙක් එක්ක එකතු වුණා. සත්පුරුෂයා එක්ක යාළු වුණා. සත්පුරුෂයාගේ වචනයට අවනත වුණා. විසාකාත් සමගින් ඈලා සෙවන්නුවර ජේතවනාරාමයට යනවා. සෙවන්නුවර දෙව්රම් මහා වෙහෙරේ සුගත තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේව අර 500 දෙනාට ඇසුරු කරන්න ලැබුණා. මේ 500ක් දෙනා සෙවන්නුවර ජේතවනාරාමයට ගියේ පෘථග්ජන විදිහට. ඈලා යලි සෙවන්නුවරින් එළියට ආවේ. ආර්ය ශ්‍රාවිකාවෝ සෝතාපන්න වෙච්චි ශ්‍රාවිකාවෝ විදිහට. සත්පුරුෂයාගේ ඇසුරෙන් දියුණුවක්මයි සැලසෙන්නේ. කිසි කලෙකත් පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගාථාව අවසන් වෙනකොට තව දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට සත්පුරුෂ ඇසුර ගැන කියනවා මෙහෙම. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්බති නාඤ්ඤතෝ. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැනගත්තොත් විතරමයි ප්‍රඥාව ලැබෙන්නේ. පින්වතුනි මහා ප්‍රඥාවක්, ගැඹුරු ප්‍රඥාවක්, තියුණු ප්‍රඥාවක් තිබුණා උපතිස්ස කියන තරුණයාට. ඒ තරුණයා සත්‍යයක් හොයාගෙන නොඑක් තැන්වල ගියා. අවසානයේ අසජී කියන මහා තෙරුන් වහන්සේව මේ තරුණයාට මුණ ගැහුණා. රජගහ නුවරදී. අස්සජී මහා තෙරුන් වහන්සේ මුණ ගැහිලා මේ උපතිස්ස තරුණයා අස්සජී තෙරුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් දහමක සැනසී සිටින බව ඔබ වහන්සේ දකිද්දීම පේනවා. ස්වාමීනි ඔබ වහන්සේ සැනසුණු දහම මාහටත් පවසන්ට. ඒ අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට ඒ ප්‍රඥාව උපදවන දහම දේශනා කළා. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියලා. හතරපද ගාථාවකින් ප්‍රඥාව උපදවන ධර්මයේ දේශනා කරනකොට ප්‍රඥාව මුහු කුරා ගියා. ඒ උපතිස්ස තරුණයාගේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ උපතිස්ස තරුණයා අස්සජී මහතෙරුන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ මිත්‍රයා වන කෝලිතව හොයාගෙන ගියා. කෝලිතට සත්පුරුෂ ඇසුර ලැබුණා. උපතිස්ස කෝලිත කියන තරුණයෝ දෙන්නාගේ තවත් මිත්‍රයෝ හිටියා 250ක්. ඒ 250ක් වූ මිත්‍රයෝ සංජය කියන පිරිවැජියාගේ ශිෂ්‍යයෝ. සංජය පිරිවැජියා ළඟට ගිහිල්ලා උපතිස්ස කෝලිත තරුණ දෙන්න කියනවා ගුරුතුමනි ආචාර්ය පාදේනි අපිට අමෘතය හමු වුණා. අපිට සත්‍ය හමු වුණා. ඔබතුමා තෙන්ටකෝ ඒ සත්‍ය පවසන මහා මුනිදුන් ළඟට යන්න. අපි හැමෝම මේ සත්‍ය දකිමු. එතකොට මේ සංජය කියන පිරිවැජියා සංජය කියන ආචාර්යවරයා සතුටුන්නේ. ආචාර්යවරයාට කේන්ති ගියා. උපතිස්ස කෝලිත දෙන්නාට කියනවා හරි ප්‍රඥාව උපදවන අමෘතයක් වූ ඒ සත්‍ය හම්බුණා නම් නුවණැත්තෝ ටික ඉතින් යන්ටකෝ. මෝඩයන්ටත් යන්න තැනක් තියෙන්න ඉපේ. මෝඩයෝ ටික මගේ ළඟ හිටපු දෙන් කිව්වා. උඩඟුකමට එහෙම කිව්වාට මේ උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න අර 250ක් ළඟට ගිහින් කියනවා අපට අමෘතය හමු වුණා.
නුඹලා කැමති කෙනෙක් අපිත් එක්ක එන්න අපි පිටත් වෙනවා. 250ම පිටත් වුණා. අවසානයේ අර වචනේ කියපු සංජය විතරක්ම මෝඩයා වුණා. අනිත ඔක්කොමල ටික එතන දාලා ගියා. මේ සියලු දෙනා ගෞතම සාසනේ රහතන් වහන්සේලා බවට පත් වුණා. ජීවිතේ දිනන ප්‍රඥාව හමු වුණා සත්පුරුෂ ඇසුරක් නිසා. තව දේවතාවෙක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මෙහෙම ගාථාවක් කිව්වා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෝක මජ්ජේන සෝචති. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනාට ශෝක වෙන ජනයා මැද ශෝක නොවී ඉන්න පුළුවන්. ශෝක වෙන ජනයා මැද සලිත වෙන ජනයා මැද ශෝක නොවී සලිත නොවී ඉන්න ලැබෙන්නේ සත්පුරුෂ ඇසුර නිසා. එක අවස්ථාවක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට බන්දුල මල්ලිකාව දානී පූජා කරමින් හිටියා. මේ බන්දුල මල්ලිකා කියලා කියන්නේ සත්පුරුෂ ඇසුර ලැබූ තැනැත්තියක්. සත්පුරුෂයන් යාළුවෝ ලෙස සිටින තැනැත්තියක්. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු තැනැත්තියක්. ඈ සෝතාපන්න වෙලා හිටියේ. පින්වතුනි මේ දානේ පූජා කර කර ඉද්දී ඇගේ ළඟට සේවකයෙක් පැමිණියා. ඒ සේවකයාට ඈත් සමග පෞද්ගලිකව කතා කරන්න උවමනා වුණා. එතකොට ඈ පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා ඒ සේවකයාත් එක්ක කතා කරන හැටි අනිත් අය දැක්කා. ඒ සේවකයා යම් ලියමනක් දුන්නා. ඒ ලියමන කියවලා ඒ ලියමන තමන්ගේ සමීපේ තියාගන්න හැටිත් අනික් අය දැක්කා. ඔය මොහොතේම එතනින් මේ දානේ පූජා කරන අතරේ එක සේවිකාවකගේ අතින් වෑංජන භාජනයක් අතහැරුණා. එය බිම වැටිලා බිඳී ගියා. ඒක වීදුරු භාජනයක්. ඒක සම්පූර්ණයෙන්ම බිඳී ගියා. එතකොට බන්දුලා මල්ලිකා ඒ සද්දෙට සේවිකාව දෙස හැරී බැලුවා. ඒ මොහොතේ බන්දුලා මල්ලිකාව හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සමීපෙට වෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා සත්පුරුෂ රත්නයක්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා බන්දුල මල්ලිකාව මේ මොහොතේ කිපුණු හිතක් ඇති කරගත්තොත් අපරාධේ. ඒ නිසා බන්දුල මල්ලිකාට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා පින්වත් උපාසිකාව බින්දෙන දේවල් ඉතින් කොහොමත් බින්දෙනවා කිව්වා. එතකොට බන්දුල මල්ලිකා තමන්ගේ ළඟ තිබුණු අර ලියමන සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්වුවා. එහි ලියා තිබුණා තමන්ගේ ස්වාමි පුරුෂයා වන බන්දුල සෙනවියාත් තමන්ගේ පුත්‍රයෝ ටික දෙනාත් සතුරු ආක්‍රමණයක් නිසාවෙන් සමූල ඝාතනයකට ලක් වෙලා. තමන්ගේ ස්වාමි පුරුෂයා මේ මොහොතේ මිය පරලෝ ගිහිල්ලා. තමන්ගේ පුත්තු ටික මේ මොහොතේ මිය පරලෝ ගිහිල්ලා. හැබැයි ඒ බිරිඳ ඇහි කඳුලක් නැතුව ඉන්නවා. ඒ අම්මා ඇහි කඳුලක් නැතුව ඉන්නවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනාට තමයි ශෝක වෙන ජනයා මැද ශෝක නොවී ඉන්න පුළුවන් අභීත ජීවිතයක් උපදින්නේ. සත්පුරුෂ ඇසුර නිසා. තවත් දේවතාවෙක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මෙහෙම කිව්වා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන.
සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු කෙනා ඥාතීන් මැද බබලනවා. ධර්මය නොදන්නා ඥාතීන් මැද බබලන්නේ සත්පුරුෂයාගේ සද්ධර්මය දැනගත කෙනාමයි. ඥාතීන් මැද බබලන, ගුණයෙන් බබලන, නුවණින් බබලන කෙනෙක් බවට පත්වෙනවා සත්පුරුෂ ඇසුර ලැබූ කෙනා. සත්පුරුෂ ඇසුර ලැබූ ශ්‍රාවකයා ගැන බුදුරජාන් වහන්සේ වදාළේ හරියට එයා මඩක මේ හැදිච්චි දසත සුවඳ විහිදුවන නෙළුමක් වගේ කිව්වා. සත්පුරුෂ ඇසුරට පත්වුණු පින්වතුනි ජීවිතේ එහෙම සැපවත් වෙන්නේ. එයා ඥාතින් මැද බබලනවා. තව දේවතාවෙක් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මෙහෙම කියනවා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡanti සුග්ගතින්. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත් උදවිය සුගතියේ උපදිනවා. දැන් මේ දෙවිවරු අත්දැකීමෙන් කියන්නේ. මේ දිව්‍ය පිරිස නිකන් ආවට ගියාට කියන කතාව නෙවෙයි. නෞකාවේ ගිලෙන නැවේ සිටියදී සත්පුරුෂ ඇසුර නොලැබුණා නම් කොහේ යයිද කියලා කාටවත් කියන්න බෑ. හැබැයි අවසාන මොහොතේ නමුත් සත්පුරුෂ ඇසුර ලැබුණා. සත්පුරුෂ ඇසුර නිසා සුගතියට ආවා. දැන් බලන්න සාමාවතී බිසව කියලා කියන්නේ සත්පුරුෂ ඇසුර ලැබූ තැනැත්තියක්. ඇයට සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගන්න ලැබුණේ කුජුත්තරාව නිසා. මේ සාමාවතීට හිටියා තව 500ක් වූ පිරිවර බිසවුන් වහන්සේලා. සාමාවතී ගැනත් මේ බිසවුන් වහන්සේලා ගැනත් වෛර බැඳගෙන හිටියා මාගන්ධියා කියලා බොහොම දුෂ්ට කාන්තාවක්. මාගන්ධියාව දවසක් මේ අය එක ශාලාවක ඉන්නකොට තමන්ගේ සේවක පිරිස තමන්ගේ ඥාති පිරිස ලව්වා ඒ ශාලාව සම්පූර්ණයෙන්ම වට කරවලා මේ ශාලාවට ගිනි තිබ්බා. සාමාවතී ඇතුළු අනිත් 500ක් දෙනා ඇතුළේ ඉද්දී මේ මුළු ශාලාවට ගිනි තිබ්බා. හාත්පසින් ගිනිදැල් නැගෙනවා. ගිනිදැල් නැගෙනකොට මේ සාමාවතී අනික් හැම දෙනාව ආමන්ත්‍රණය කළා. නැගෙනවරුනි, මේ ගිනිදැල් අපේ ශරීර දවපුදින්. හැබැයි නැගෙනවරුනි, ද්වේෂය කියන ගින්නෙන් නම් මේ ජීවිතේ දැවෙන්න දෙන්න එපා. මෛත්‍රියම පුරුදු කරන්නට, මෛත්‍රියම පුරුදු කරන්නට කියලා සිහිපත් කළා. ඇයලා මෛත්‍රියම පුරුදු කළා. ඇයලා කිසිම ආකාරයකින් දුෂ්ට හිතක් ඇති කරගත්තේ නැහැ. ගිනිදැල් විසින් ඇයලාගේ ශරීර දැව්වා. හැබැයි ද්වේෂ ගින්නකට ඒ ශරීරය ඇතුලේ උපදින්න බැරුව ගියා. ඇයි හේතුව? සත්පුරුෂ ඇසුරක් තිබුණා. සත්පුරුෂයෙක් හිටියා. ගින්න මැද වුණත් සත්පුරුෂයා හිටියා. ගින්න මැද වුණත් සත්පුරුෂයාගේ සද්ධර්මය කියා දෙන්න කෙනෙක් හිටියා. එනිසා මරණින් මත්තේ ඒ සියලු දෙනා සුගතිය උපන්නා. පින්වතුනි, මේ ශරීර කැඩෙන්න බිඳෙන්න දෙන්නේ නැතුව අපිට හැමදාම තියාගන්න බෑ. මේ ශරීර වැහැරෙන්න දෙන්නේ නැතුව හැමදාම තියාගන්න බෑ. මේ ශරීරවලට ලෙඩ වෙන්න නොදී හැමදාම තියාගන්න බෑ. ගින්නක් ආවොත් මේ ශරීරය ඇවිලෙනවා. වතුරක් ආවොත් මේ ශරීරය යට වෙලා යනවා. දරුණු සතික් දෂ්ට කළොත් එහෙම මේ ශරීරය විසදවනවා. ඇහැට නොපෙනෙන තරම් පුංචි වෛරස් එකකටත් මේ ශරීරය සම්පූර්ණයෙන් අඩපණ කරන්න පුළුවන්. පුංචි මధుරයකට දෂ්ට කරලා මේ ශරීරය අඩපණ කරන්න පුළුවන්. මේවා එහෙම ශරීර. මේ ශරීර කොච්චර පිරිවර දාගෙන රැක්කත් සිරුරක් රැකීම නිසා අපේ පරලොව සුගතියක් අපට උරුම වෙන්නේ නැහැ. හැබැයි අපට සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබිලා ඒ සත්පුරුෂයාගේ ලස්සන දහම් අවවාද දැනගන්න ලැබුණොත්, සත්පුරුෂයාට ගරු කරගෙන හිටියොත්, සත්පුරුෂයාගේ වචනේ පිළිගත්තොත්, ආන් ඒ කෙනාට මරණින් මත්තේ සුගතියේ දොර ඇරෙන එක කාටවත් වහන්නත් බෑ.
සත්පුරුෂයා කියලා කියන්නේ හිම සවිමත් විදිහට සුගති දොර ඇරලා දෙන කෙනා. ඒ නිසා සත්පුරුෂයාගේ ඇසුරමයි වටින්නේ. තව දෙවි කෙනෙක් කිව්වා මෙහෙම. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මයේ දැනගන්න උදවිය බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. මේ ජීවිතේ සැපසේ ගත වෙනවා නම් ඒ සත්පුරුෂයාගේ ඇසුර, සත්පුරුෂයාගේ මිත්‍රත්වය, සත්පුරුෂයාගේ ධර්මයේ දැන ගැනීම නිසාමයි. ඉතින් මෙතෙක් වෙලා කිව් සියලු දේ මෙතෙන්ට ගලප ගන්න පුළුවන් නේ. ගින්නක් මැදත් සත්පුරුෂයා නිසා සැප උපන්නා. මහසයුර මැද නැවක ගිලෙමින් ඉදිද්දීත් සත්පුරුෂයා නිසා සැප උපන්නා. සත්පුරුෂයා නිසා උපදින්නේ සැපේමයි. සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැන ගැනීමෙන් උපදින්නේ සැපේමයි. විඩුඩබ කියන ශාක්‍ය මහා ශාක්‍ය සංහාරය කරලා ශාක්‍ය කුල කුමාරිකාවෝ 500 දෙනෙක් අල්ලාගෙන ඒ 500 දෙනාව පණ පිටින් ඇදගෙන යමින් හිටියා. මගදී විඩුඩබ ශාක්‍යයට හිතෙනවා මේ 500ත් ඕන්නේ මේ කාන්තාවන්ගේ අත් කකුල් කපලා ගොඩ ගහලා යා යුතුයි. අර තරුණ කාන්තාවන්ගේ අත් කකුල් සම්පූර්ණයෙන්ම කපලා අයින් කරා. ලේ විදින ඒ ශරීර ටික ඔහි තැන තැන දැම්මා. දැන් එයාලාගේ ශරීර ලේ ටික ටික අඩු වෙවි ඔත්පල වෙනවා. එයාලා කෙන්දිරි ගගා සාප කරනවා විඩුඩබට. අයියෝ අපිට මේ කරපු විනාශය, අපේ පවුල් වලට කරපු විනාශය කියලා. ඒ මොහොතේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එරදිමත් භික්ෂුවකට ආමන්ත්‍රණය කළා. පින්වත් භික්ෂුව ඔබ යන්න. මාගේ දියණිවරු පිරිසක් අනතුරේ වැටි සිටිනවා. ඒ දියණිවරුන්ට ඔබ පිහිටක් වෙන්න. ඒ එරදිමත් භික්ෂුව ඒ 500 දෙනාගේ අර අත් කකුල් කපා දැමූ කොට වගේ ශරීර තියෙන තැනට අහසින් වැඩම කළා. අහසේ සිට ඒ 500 දෙනාට කතා කළා. කතා කොට ඒ භික්ෂුව කිව්වේ සත්පුරුෂයාගේ සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිහිරි ශ්‍රී සද්ධර්මය මේ මරණාසන්න මොහොතේ ඈලාට අහන්න ලැබුණා. ඈලා කිසි කෙනෙක් පින්වතුනි මාර්ගඵල නොලබා කලුරිය කළේ නෑ. ඔක්කොමලා සුගතිය උපන්නා. බලන්න. මේකයි සත්පුරුෂ ඇසුරක තියෙන මහිමය, සත්පුරුෂ ඇසුරක තියෙන වටිනාකම, ලාභය. ඉතින් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මේ දෙවිවරු පිරිස ওই විදිහට සත්පුරුෂ ඇසුර බොහෝසේ වර්ණනා කළා. ඒ වර්ණනා කරනකොට අවසාන වශයෙන් තව දෙවි කෙනෙක් ඉඳලා බුදුරජාන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. කස්සනකෝ භගවා සුභාසිතං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා කියපු අයගෙන් කවුද හොඳටම ගාථා කිව්වේ? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර දෙවිවරුන්ගේ හිත් තව තවත් ප්‍රබෝධයට පත් කරමින් වදාලා සබ්බාසංවං වූ සුභාසිතම් පරියායේන. ඔය හැම දිනෙකම කිව්ව කාරණා බොහෝම අගෙයි. ඒ ඔක්කොම සුභාසිත. එතකොට අපි මේ ගාථා 6ක් ඇහුවේ මේ ඔක්කොම සුභාසිත. ජීවිතයට සැපත සලසන, ජීවිතයට සෞභාග්‍ය කැඳවන, ජීවිතයට මංගල්‍යයක් වූ සුභාසිත. මේ සුභාසිතවල හැම තැනකම කියුණා සත්පුරුෂයාගේ සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයා එක්කමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයාත් එක්ක ඉන්න කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ, පිරිහීමක් වෙන්නේ. සත්පුරුෂයාත් එක්ක ඉන්න කෙනාට ප්‍රඥාව ලැබෙනවා. ඒක වෙන දෙයකින් ලබන්න බෑ. සත්පුරුෂයාත් එක්ක කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ශෝක කරන ජනයා මැද ශෝක නොකර ඉන්න කෙනෙක් වෙනවා. සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැනගත්ත කෙනා ඥාතීන් මැද බබලන කෙනෙක් වෙනවා. සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැනගන්න අය සුගතිය උපදිනවා. සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැනගන්න අය තමයි බොහෝ කල් සැපසේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා අපිච්ච
මම අපිසුනාත. එහෙනම් මගේ අදහසත් මේ දෙවිවරු හොඳට අහගන්න කිව්වා. මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ගාථාව. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය දැන ගැනීම නිසා සියලු දුකින් නිදහස් වෙනවා. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය දැන ගැනීම නිසා සියලු දුකින් නිදහස් වූ මහා පින්වන්තයෝ කොතෙක්ද කෙලවරක් කරන්න බෑ. එක තැන දහස් ගණන් අරහත්වයට පත් වුණේ කෙලවරක් කරන්න බෑ. ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේගේ ධාතු නිධාන පින්කම සිද්ධ වෙනකොට ඒ කාලෙ වෙද්දී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා බොහෝ කාලයක් ගත වෙලා 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩම කළා. එච්චර සියලු දුකින් නිදහස් වුණා සත්පුරුෂයාගේ සද්ධර්මය නිසා. ඒ මහා සත්පුරුෂයා තමයි තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊටාම කලාතුරකින් ලෝකයට පහළ වෙන මහා සත්පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන මහා සත්පුරුෂ රත්නය ගුණ වශයෙන් හඳුන්වා දීලා ඒ බුදුරජාණන් වහන්සේව සරණ යෑම පිණිස යමෙක් උදව් කරනවාද ඒ තමයි අපට අපේ ජීවිතයට මුණ ගැහෙන දුර්ලභ සත්පුරුෂ ඇසුර. බුදු ගුණ මේවා. ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න. දහම් ගුණ මේවා. දහම් ගුණ දැනගෙන ධර්මයේ සරණ යන්න. සංඝ ගුණ මේවා. සංඝයාගේ ගුණ දැනගෙන සංඝ ගුණ සරණ යන්න. මේ තමයි සිල්පද. මේ සීලය උතුම් කොට ආරක්ෂා කරන්න. මෙහෙම යම් කිසි උත්තමී කියනවාද ඒ තමයි කල්යාණ මිත්‍රයා. ඒ තමයි සත්පුරුෂයා. ඒ සත්පුරුෂයාගේ ඇසුරට කෙනෙක් පත් වුණොත් ඒ කෙනා බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. ඒ කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. පින්වතුනි, දවසක් තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කළා මෙහෙම. ආනන්දය, ඔබ යමෙකුට ආදරය කරනවා නම්, ඔබ යමෙකුට සෙනෙහස දක්වනවා නම්, ප්‍රේම කරනවා නම්, ආනන්දය ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා දෙන්න. ඒ කෙනාට ධර්මයේ සරණ යන්න කියලා දෙන්න. ඒ කෙනාට සංගරුවන සරණ යාම ගැන කියලා දෙන්න. ඒ කෙනාට සීලය ගැන කියලා දෙන්න. ආනන්දය යමෙකුට ආදරයෙන් කළ යුතු, අනුකම්පාවෙන් කළ යුතු, සෙනෙහසින් කළ යුතු, ප්‍රේමයෙන් කළ යුතු උතුම්ම දේ එයයි. මොකද ආනන්දය පඨවි ධාතුව වෙනස් වෙන එක වළක්වන්න බෑ. ආපෝ ධාතුව වෙනස් වෙන එක වළක්වන්න බෑ. තේජෝ ධාතුව වෙනස් වෙන එක වළක්වන්න බෑ. වායෝ ධාතුව වෙනස් වෙන එක වළක්වන්න බෑ. හැබැයි යම් කෙනෙකුට තෙරුවන් ගැන ප්‍රසාදයක් හටගත්තොත්, යම් කෙනෙකුට උතුම් සීලයක් පිහිටියොත් එයාගේ රැකවරණය වෙනස් වෙන්නේ කිව්වා. ඉතින් පින්වතුනි, අපිට බලන්න අපේ මේ ජීවිතය ගැන අපි ওই විදිහට කරුණු කාරණා දැනගෙන කල්පනා කරනකොටයි අපට ලැබුණු කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර කොයි තරම් මහානීය එකක්ද කියලා අපිට තේරුම් යන්නේ. ඉතින් අද දවසේ සත්පුරුෂ ඇසුරක වටිනාකම, සත්පුරුෂ ඇසුරේ සැපය ගැන අපි මේ විදිහට ඉගෙන ගත්තා. මෙසේ කරුණු ඉගෙන ගනිමින් උතුම් බුද්ධ භාසිතේ ශ්‍රවණය කර කර අප විසින් යම්තාක් පුණ්‍ය ධර්මය රැස් කළාද මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දිනාගෙම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු.
රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ අද ධර්මදානයන් සිදු කරණේ පින්වතුන්ලා ප්‍රධාන අප හැම දෙනාට දෙවියෝ නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් මාමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවනට අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක් නිරෝගී සුවය ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කළ ඒ සුපින්වතුන්ලාගේ නමින් යන්තාක් මියයන්ට ඉදුණු ඥාතීන් වෙද්ද සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපේරුම් පත්වෙත්වා. ඔබ අප හැම දෙනා නමින් මියගිය සියලු ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. අද දායකත්වයෙන් දරූ ඒ සදහැවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාගේම ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. දායකත්වයේ දරූ පින්වතුන්ලාටත් ඒ පවුල්වල සියලු දෙනාටත් මේ පින්කම් වෙනුවෙන් වචනයකින් හෝ යමෙක් උදව් උපකාර කළාද ඒ සියලු දෙනාටත් යමෙක් මේ ධර්ම දානයේ සාදු සාදු කියලා අනුමෝදන් වුණාද ඒ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වත් හැම දෙනාගේ පවුල්වල දූ දරුවන්ටත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සියලු දෙනාම නිදුක් නිරෝගී සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තමන්ගේ ජීවිතවල කරන දැහැමි රැකිරක්ෂා ව්‍යාපාර දියුණුවට පත්වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ සැනසෙල්ලේ දහම්මග දියුණු කරගන්නට සැනසෙල්ලේ පින් රැස් කරගන්නට හැම දිනාටම අවකාශ සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල පිහිට පිළිසරණ රැකවරණය සලසා ගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.